නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අදත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපි ඊටාම අසරණවත් සමහර වෙලාවට අපි ඊටාම දුප්පත්වත් අපි දුප්පත් නොවන සනාතන රැකවරණයේ කාන්තෙන්ම දායාද කරගන්න වාසනාව තියෙන ඒ සම්බුද්ධ ශාසනයේ උරුමය හිමිකම ලබන්න පින් කරපු පින් නැති පින්වන්ත ඔබ හැමදෙනාම ඒ උදාර රැකවරණයේ පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේ පාමුල තුනුරුවන පාමුල අර්ථයන් උදා කරගන්න ඒ තුනුරුවන පාමුල නැවතිලා ඇත්තටම නැවතිලා අර්ථයන් ඉටු කරගන්න ජීවිතයට වාසනාව සැලසෙන අවස්ථාව සද්ධර්ම ශ්‍රවණයේ පිණිස වාසනාව සැලසෙන අවස්ථාව. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්වයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 857 ගම්මුදාව රවුම්පාර හිඟුරක් ගොඩ යන ලිපිනේ පදිංචිව සිට වර්ෂ 2018 මාර්තු මාස 13 වන දින මිය පරලොව යන්නට යෙදුන කේ.ජී. ගුණවර්ධන පින්වන්ත පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් සමන්පුර ගොරකපිටිය පිළියන්දල පදිංචි පින්වත් දිල්රුක්ෂි ගුණවර්ධන මහත්මිය සහ සුමුදු රාජගුරු මහත්මයා ඒ වගේම ඉතාලියේ එමිලියාහි පදිංචි දර්ශනී ගුණවර්ධන සහ උදිත නන්දන ජයරත්න යන පින්වතුන් ඒ වගේම හිබ්බොටුගොඩ ගණේමුල්ල පදිංචි දිල්හානී ගුණවර්ධන මහත්මිය සහ චතුර උමගිලිය මහත්මයා යන ඒ පින්වන්ත හැම දෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් සියලු දෙනා කැටුව පිනැති ඔබ හැම දෙනාමත් කැටුව තුනුරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස අවසරය ආදා ගන්න අපි සූදානම්. ගරුතර මහා සංඝරුවන වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. ඒතර අපි නීවරණ ධර්ම දුරු කරවන කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරින් කතා කරමින් හිටියේ ඇත්තටම. එහෙමයි. ඒතර ඒකේ සීල සම්පත්තිය පිළිබඳව අපි බොහෝ දවස් මං හිතන 10ක් විතර අපි ඒතර මේ කෙලෙස් දුරු කරවන ප්‍රතිපදාවේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න හිත හදන වැඩපිළිවෙලේ ඒතර මූලිකම දේ තමයි සීල සම්පත්තිය පිළිතන එක. එහෙමයි. ඒතර සීල සම්පත්තිය පිළිපගෙන ඊළඟට කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවරය. ඒතර ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත් අපි බොහෝ දේශනා කිහිපයක්ම කතා කළා. ඊට පස්සේ වෙන වෙනම ඇස නැමැති ඉන්ද්‍රිය සංවර වෙද්දී අසංවර වෙද්දී මේ සසර ගමන සකස් වෙන විදිය, ධර්මාබෝධයෙන් බැහැර වෙන විදිය, ඒ වගේම කන, නාසය, දිව කියන ඉන්ද්‍රියන් අසංවර වෙනකොට මේ ධර්මාබෝධයෙන් බැහැර වෙන විදියත් සසරට වැටෙන විදිය අපි කතා කළා. එහෙමයි. ඒ වගේම ඇස, කන, නාසය, දිව, කය, දිව කියන මේ ආයතන ටික සංවර කරගෙන වීරියෙන් වාසය කරනකොට ඒ වගේම නීවරණ ධර්ම දුරු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධයට හිත සකස් වෙන විදිය. සියලු කුසල් උපදින ආකාරය බොහොම ලස්සනට සූත්‍ර දේශනා එකතු කරලා අපි බොහොම කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර අද අපි කතා කරනවා කය නම් වූ ආයතනය මුල් කරගෙන. එතකොට මේ කය අසංවර වෙනකොට කෙලෙස් වැඩෙන විදියත්, නීවරණ පෝෂණය වෙන විදියත්, සසර ගමන සකස් වෙන විදිය. එහෙමයි. ආයුපතක් කරා ගෙනියන ආකාරය.
කය සංවර කරගන්න මහන්සි ගන්නකොට අපි සසරින් අපි ඊතර වෙන්න මානසික පසුබිම සකස් වෙන ආකාරය. එහෙමයි ස්වාමීනි. එතකොට අපි අද ඒක පරියාය තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ වගේ අවබෝධයක් දැන් මේක තමයි ලෝකයේ පරම සත්‍යය. මේ පරම සත්‍ය ලෝකේ. එහෙමයි. ඒතර මේ පරම සත්‍ය මේ ලෝකෙට කලාතුරකින් තමයි පුංචි කාලයක් තමයි විවර වෙලා තියෙන්නේ ඇත්තට. මේ බුද්ධ ශාසනය කියන කාලේ ගත්තොත් එහෙම හරි පුංචි කාලවක වුණා. එහෙමයි. දැන් අපි භාග්‍යවත් ගෞතම රහත් සම්බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා දැන් මේ 2500 පැනලා තියෙන්නේ. එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ හිටපු කාලෙත් එක්ක ගන්නකොට මේ 2600ක් වගේ එතකොට පොඩි කාලයක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඔක්කොම පොඩි කාලය. එහෙයි. සම්බුද්ධත්වයට පත් වෙලා. ස්වාමීනි නමුත් සම්බුද්ධත්වයේ පිණිස පෙරම් පෙරූ කාලේ පෙරම් කාලේ කොච්චරද? එහෙමයි. එච්චර මහා දුකක් ඉඳලා මේ පරම සත්‍ය මේ ලෝකේ පරම සත්‍ය අත්දකින්න එච්චර පෙරම් පුරාගෙන ඉනවා. එහෙමයි ස්වාමීනි. එහෙන් පෙරම් පුරාගෙන ආවත් මේ පරම සත්‍ය දකින්න මහා මුනිంద్రයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට මේ පරම සත්‍ය හෙළි කරනවා. එහෙමයි. නමුත් මේ සත්‍ය පිහිටා නිසැක බවට පත් වෙලා ඉන්න පුළුවන් පිරිස හරිය අල්පයි. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් දකින්න භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ සත්‍යයේ පිහිටා මේක තමයි පරම සත්‍ය කියලා දීපු දාගෙන මැරෙන්න පුළුවන් පිරිස මේ ලෝකේ හරිය දුර්ලභයි. ඒ කියන්නේ සරණ පිහිටනවා කියන්නේ ඒකනේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර හරි බුදුමයි භාග්‍යතුන් වහන්සේ දකින්න මේ පරම සත්‍යයේ පිහිටලා ඉඳගෙන මැරෙන කෙනා සුගතිය යනවා. එහෙමයි. ඒක තමයි ලෝකේ ධර්මතාවය. එහෙයි ස්වාමීනි. ඒක ධර්මතාවයක් ඒක. එහෙමයි. සත්‍යයේ යම් කිසි කෙනෙක් පිළිගන්න පුළුවන්ද? සත්‍යයේ පිහිටන්න පුළුවන්ද? මේක සත්‍යයක් කියලා තේරුම් ගන්න පුළුවන්ද? ඒ සත්‍යෙට දීපු දාගෙන ඉන්න පුළුවන්ද? ඒ සියල්ල සුගතිය යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දකින්න. ඒකට තමයි කියන්නේ සරණේ පිහිටපු කට්ටිය සුගතිය යනවා. එහෙමයි ස්වාමීනි. ඒතරී සත්‍ය පිළිගන්න බැරිද? මේ ලෝකේ පරම සත්‍ය පිළිගන්න බැරි නම් බොරුවට ආස කරන කට්ටිය හරියට ඉන්නවා. බොරුවට ආස කරන කට්ටිය හරියට ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම දුගතිය යන්නේ. මේක මේ ලෝකේ ධර්මමය නියාමයක් විදිහට පවතින මේක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ලෝකේ මේක ස්වභාවයක් මේක. එහෙමයි. මේ ලෝකේ ස්වභාවය බුදු කෙනෙක් දකිනවා. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා දැන්. විඳීමට මුසපත් වෙලා ඇල්මෙන් චේතනා ඇති වෙනකොට භවයට ගහගෙන යන විදිහ ඔබ වහන්සේ අපිට දිගටම ධර්මයට අනුව පැහැදිලි ඕනේ දැන් දවස් කීයක්ද? 4ක් නේ. අද 5. එහෙයි. ස්වාමීනි ඉතින් ඒ පරිද්දෙන් නිරේට තිරිසන් ලෝකයට වහ වැටෙන්න තියෙන ඉඩ කඩ තුනුරුවන් සරණ යෑමෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ පිළිබඳ ශ්‍රද්ධාවට පැමිණීමෙන් ආරක්ෂා වෙලා සුගතියට යන්න තියෙන පුදුම ආශ්චර්යයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක තමයි කියන්නේ සත්‍ය පිළිගැනීම ගැන සත්‍යයට පැහැදුණු කෙනාට තියෙන රැකවරණය. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සත්‍යයට පැහැදුණා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේටනේ පහදින්නේ. එහෙමයි. මේ ලෝකේ සත්‍යයට පහදිනවා නම් ඒ ඇත්තටම පහදින්නේ ශාස්ත්‍රුන් වහන්සේට. එහෙමයි. මොකද මේ සත්‍යයෙන් නිර්මිත යම් උත්තරමයක් ඇද්ද ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. රූපකාය ගත්ත සත්‍ය නිර්මාණය වෙලා තියෙන ධර්මකාය ගත්ත සත්‍යෙම නිර්මාණය වෙලා තියෙන. එහෙමයි. සත්‍යයෙන් සහ ධර්මයේ නිර්මිත දෙයක්. ස්වාමීනි මෙතරම් උදාර රැකවරණ සහිත අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර ශාස්ත්‍රත්වයේ ඒක නේනම් ඒ ශාස්ත්‍රුත්වයේ පිහිටා ඉන්න බැරුව මැරෙනවා කියලා කියන්නේ අම්මෝ කොච්චර වාසනාවක්ද නේ. පුදුම වාසනාවක්. එහෙමයි. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අද අපි කතා කරන කොටස මොකද්ද? කායංච පටිච්ච පොට්ටබ්බේච. කායයි ඔන්න කායට පහසක් එකතු වෙනවා. එහෙමයි. අපි තුන් අපි ඔළුව අත ගන්නවා කියලා යම් කිසි කෙනෙක් වන්න. ඔන්න කායට පහසක් එකතු වෙනවා. ඒතර පහස දැනගන්නවා. ඒකෙන් දැනගන්නවා කියන්නේ මොකද්ද? කයි විඥානි පුදුනා කියන එක. එහෙමයි. ඒතර එහෙනම් ඒ කරුණු තුනක් තියෙනවා. මොකද්ද? කයයි පහසයි විඥානය. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එකතු වීම මොකද්ද? කයි ස්පර්ශය. එහෙමයි. ඒතර අපි මීට ඉස්සෙල්ලා දේශනාවක් කතා කළා කයි ස්පර්ශය හටගත්තාද ඉපදුනීම කය නැමැති ආයතනෙ හටගත්තේ. කයි ස්පර්ශය ඇතිවීමම ආයතනයක් බවට පත් කරනවා. කය නැමැති ආයතනෙ. කය නැමැති ආයතනෙ. එහෙමයි. ඒතර කයයි පහසයි විඥානේ යම් තැනක ඉපදුලා ඇද එතන තියෙන්නේ මොකද්ද? යම් වින්දනයක් ලබන්නේ එතකොට ඒක න ะ. වින්දනයක් ලබන්නේ. අපි තුන් කෙනෙක් ඔළුව අතක ගා ඉන්නවා. අපි ඒතර මොකද්ද ලබන්නේ? යම් වින්දනයක් ලබන්නේ. එහෙමයි.
අපි හිතමු දැන් මට සිරිටු අතකින් අපි ඔළුව අත ගෑවොත් එහෙම මොකද? සැප විඳීම. එහෙමයි ස්වාමීනි. ගොරෝසු දෙයකින් අපි ඔළුව අත ගෑවොත් එහෙම දුක් විඳීමක් තියෙන්නේ. එහෙයි ස්වාමීනි. සමහරලාට මේ අපි ඔළුව අත ගන්නකොට අපිට සැපකුත් නැහැ දුකකුත් නැහැ. තේරෙනවද? එහෙමයි. හරි පුදුමයි එතකොට. බලන්න එතකොට ඒ වින්දනේ විඳින්මින් ඉන්නකොට මොකද වෙන්නේ? වේදනා පච්චය තණ්හා. වේදනා පච්චය තණ්හා. එහෙමයි. මෙහෙම තමයි හිත ඇතුලේ ඒ කියන්නේ පුනර්භවය ඇති කළ දෙන ස්වභාවය හිතේ නිර්මාණය වෙනවා මේ කයි ස්පර්ශයෙන් විඳ විඳ ඉන්නකොට. කයි ස්පර්ශයෙන් විඳ විඳ ඉන්නකොට ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවයක් අපේ හිත ඇතුලේ නිර්මාණය වෙනවා. එහෙමයි ස්වාමීනි. මේ කයි ස්පර්ශයෙන් විඳ විඳ ඉන්නකොට එතන සතුටින් පිළිගන්න ස්වභාවයක් හිත ඇතුලේ නිර්මාණය වෙනවා. ඒකට තමයි කියන්නේ තණ්හාව ඉපදුනා කියලා කියන්නේ. මේක දකින්න ප්‍රඥාව කරුණු තුනකින් උතර බුදුරජාණන් වහන්සේ මේ හිත ඇතුලේ හටගන්න තණ්හාව කියන එකට වචන තුනක් පළ කරනවා. මොකද්ද? පෝනෝ භවිකා කියලා වචනයක් ප්‍රකාශ කරනවා. එහෙමයි. නන්දිරාග සහගතා කියලා වචනයක් ප්‍රකාශ කරනවා. තතර තත්‍රාපි නන්දිනී කියලා වචනයක් ප්‍රකාශ කරනවා. ශාස්ත්‍රනාථගේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. පුදුමයි. මේක පුදුම අසිරිමත් ප්‍රඥාවක් නේද? එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් ප්‍රඥාවක් තියෙන්නේ. එහෙමයි. මෙතනින් තමයි ශාස්ත්‍රනාථ හඳුන ගන්න ඕනේ. එහෙමයි. මේ හැම බුද්ධ වචනයක්ම සිහි කර කර ශාස්ත්‍රඥාන්සේ සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රඥාන්සේ සිහි කරන අහෝ වසිරි මෙහෙම දෙයක් භාගතුන් වහන්සේ දැක්කනෙම මෙහෙම දෙයක් භාගතුන් වහන්සේ දැක්කනෙම. එහෙමයි. එහෙම හිතන්න අපේ සරණේ පිහිටනවා. එහෙමයි ස්වාමීනි. එහෙම හිතන්න සරණේ පිහිටනවා. එහෙයි. ඒතර බලන්න මේ දහම් පදයක් පාසා ශාස්ත්‍රඥාන්සේගේ අවබෝධය අසිරිය සිහි වෙනවා නම් අපි සරණේ පිහිටනවා. එහෙමයි සරණේ පිහිටනවා. එහෙයි. එතකොට ඔහුට ධර්මයේ ගැන විශ්මිත බවක් ඇති වෙනවා. ධර්මයේ සරණේ පිහිටනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකේ පිරිසරණ කරගත්තු ශ්‍රාවක පිරිසක් ඇද්ද? ඒ පිරිස ගැන එතකොට තමන්ගේ පහන්සිතක් සරණේ පිහිටනවා ශ්‍රාවක සංඝරත්නය. එහෙමයි ස්වාමීනි. අනේ මේ පිරිසමයි එහෙනම් මම සරණ කරගන්න ඕන කියලා. එතකොට තණ්හා පච්චය එන යම් කිසි මොහොතක කයේ ස්පර්ශයෙන් යම් වින්දනයක් විඳිනකොට ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය උපදිනවනම් ඒ ස්ථානියම සතුටින් පිළිගන්න ස්වභාවයක් අපේ මනසේ ගොඩනගෙනව නම් ඒකමයි කියන තණ්හා පච්චය උපාදාන. ඒකමයි කියන උපාදානයි. එහෙමයි. එන සතුටින් පිළිගන්න ස්වභාවයක් ඇති වුණා කියන්නේ කොහොමද? උපාදානෙ වුණා කියන එකයි කියන්නේ. කොමකටද උපාදාන වෙන්නේ? පහස නිවිදින්නේ පහකට තමයි උපාදාන වෙන්නේ. එහෙමයි. කයනේ මුල් වෙන්නේ කයට තමයි උපාදාන වෙන්නේ. කය ස්පර්ශනේ වෙලාවේ පවතින කය ස්පර්ශරත් උපාදාන වෙනවා ඒ වෙලාවේ. කයටත් උපාදාන වෙනවා ඒ වෙලාවේ. ඒ කයයි පහස ස්පර්ශරත් උපාදාන වෙනවා, ඒ වින්දනයටත් උපාදාන වෙනවා, ඒ සංඥාවටත් උපාදාන වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ මානසිකාරයටත් උපාදාන වෙනවා. එහෙමයි. හරි පුදුමයි. එතකොට විස්තර කරන උපාදාන පච්චය බව එහෙනම් යම් මොහොතක ආධ්‍යාත්මික උපාදාන වෙච්ච ගමන් පහසට මොකද වෙන්නේ? හිත ඇතුලේ පහස් සම්බන්ධ චේතනා ඇති වෙන පටන් ගන්නවා. නැද්ද බලන්න? එහෙමයි. පහස් සම්බන්ධ චේතනා උපදිනවා. මැවෙන්න පටන් ගන්නවා. බුදු කෙනෙක් දකින ආශ්චර්ය සිදුවීම. පුදුම රහසක් මේ දකින්නේ. ස්වාමීනි දෙවියන් මිනිසුන් බමුණු සියලු සත්වයන් මේ කාරණාවට යටත් කෙනෙක් සියලු දෙනා යටත් වෙලා ඉන්න බව ශාස්ත්‍රඥ වහන්සේ දකින රහතන් වහන්සේ විතරයි යටත් වෙන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේ විතර හරි පුදුමාකාර චිත්තසංතානයක රහතන් වහන්සේ ඇතිනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි දෂ්ටිකීම කතා කරලානේ දැන් මේ පස්වෙනි ආයතනයේ කතා කරන්නේ අද. එහෙයි. ඒතර මේ කිසි දෙයකට යටත් වෙන්නේ නැති හිතක් තියෙනවා. පුදුම දෙයක් නේ. එහෙමයි. පුදුම ආශ්චර්යයක්. ඒ නිකලස් බව කියන්නේ පුදුම ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? පහසට උපාදාන වෙද්දිම තණ්හාවෙන් උපාදාන වෙනකොට පහස මුල් කරගෙන ආස්වාදයෙන් චේතනාව උපදිනවා ඊට පස්සේ. එතකොට මේ චේතනා සකස් වීමට කොහොමද කියන්නේ? කාම ධාතු වේපක්ඛං ආනන්ද කම්මං නා භවිස්. කාම ධාතු විපාක විඳින්න තමයි එතකොට චේතනාව සකස් වෙන්නේ. උපාදාන ප්‍රත්‍යයෙන් තමයි චේතනාව ඇති වෙන්නේ. අවිද්‍යා සහගත කෙනාගේ චේතනාව උපදින කුමක් ප්‍රත්‍යින්ද? උපාදාන ප්‍රත්‍යි. දැන් සරාගී බවත් එක්ක නිර්මාණය වෙලා ඒ උපාදානෙ වෙන්න පුළුවන්. ආස්වාදනීය විදිහට සිහි වෙන්න. එහෙමයි ස්වාමීනි. සමහරවිට දුක් සහගත විඳීමක් නම් ඇති උනේ. ඒතර පටිඝය පෝෂණය වෙමින් තමයි මේ චේතනා පහළ වෙන්නේ. එහෙමයි. උපේක්ෂා සහගත වින්දනයක් නම් ඉපදුනේ කය ස්පර්ශයෙන් විඳිද්දී මෝහ සහගත
තමයි එතකොට මේ චේතනාත්මකව තමයි මේ සකස් වෙලා යන්නේ ආධ්‍යාත්මය. එහෙමයි. මුලාවට බර වෙලා. අරක රාගයට බර වෙලා. මේක ද්වේෂයට බර වෙලා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. එතකොට අන්න යම් කෙනෙකුට විතර භවයක් ආධ්‍යාත්ම නිර්මාණය වෙනවා නම් ඒ කියන්නේ උපාදාන ප්‍රත්‍යයෙන් හටගත්තු යම් චේතනා ගොන්නක් හිත ඇතුලේ සකස් වෙනවා කියන්නෙම තව තව ඒකට ගැට ගැහෙනවා කියන එකයි. එහෙමයි ස්වාමීනි. තව තව ඒකට ගැට ගැහෙනවා. ස්වාමීනි කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා දැන්. අලෝභය, අදෝසය, අමෝහය මුල් වෙලා චේතනාව හිතේ පවතිනකොට එතකොට භවය හැදෙන්නේ කොහොමද ස්වාමී? ඒත් එතකොට දැන් මේ අවිද්‍යා සහගත කෙනෙක්ගේ නම් එහෙමයි. ඒකත් එතකොට භවයේ නිර්මාණය වෙන බෑ සුගතියට ගෙනියන්නේ. එහෙයි ස්වාමීනි. මේ පාර්ශවයේ අකුසල මූලයේ මුල් වෙලා චේතනා නිර්මාණය කළ දෙනකොට ඒක ගෙනියන්නේ තල්ලු කරන්නේ සතර පායට. එහෙමයි ස්වාමීනි. කුසල මූලයේ මුල් වෙලා යම් චේතනාවක් සකස් කළ දෙනවා ඒක තල්ලු කරන්නේ දෙවියන් අතරට සුගතියට. එහෙමයි. ඒතර බලන්න ඔය දෙකම නිරුද්ධ වෙන වැඩ පිළිවෙල බුදු කෙනෙක් දකින්නවා කියලා කියන්නේ නේ. එහෙමයි ස්වාමීනි. සියලු කෙලෙස් දුරු කරන වැඩ පිළිවෙලක් දකින්නවා කියලා කියන්නේ. එහෙමයි. ආශ්චර්යයි. එහෙයි. ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. හිතා ගන්න බෑ. ඒතර බුදුරජාණන් දකින්නෝ භවපච්චය ජාති. කොට එහෙනම් කයි ස්පර්ශයෙන් මිදිනකොට තණ්හාවෙන් උපාදානය වෙලා චේතනා උපදිනකොට උපාදානය වෙලා චේතනා ඇතිවෙන එකට කියන භවය. ඒ චේතනා විපාක විඳීම් පිණිස සකස් වෙන්නේ. ඒතර මේ ජීවිතෙත් බලන්න එතකොට අපේ ආධ්‍යාත්මී පහසට ගැට ගැහිලා නම් තියෙන්නේ. පහසට ගැට ගැහිච්ච හිතක් තියෙනවා නම් දැන් මරුණ කියලා හිතන්නකෝ. එහෙමයි ස්වාමීනි. ඒතර පහසට ගැට ගැහිච්ච හිතේ ස්වභාවය තමයි පහස මායය හොයනවා. රූපෙට ගැට ගැහුණා මොකද වෙන්නේ? රූපම හොයනවා. ශබ්දට ගැට ගැහුණා ශබ්දෙම හොයනවා. ගඳ සුවඳට ගැට ගැහුණා ගඳ සුවඳම හොයනවා. රසයට ගැට ගැහුණා රසෙම හොයා ඉන්නේ බලන්න. එහෙමයි. අපේ හිතේම ස්වභාවයක් නැද්ද බලන්න? එහෙමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. පහසට ගැට ගැහුණාට පස්සේ පහස හොයා ඉන්නවා. දැන් ඔහොම ඉන්න කෙනා තමයි මැරෙන්නේ. එහෙමයි. ඔහොම ඉන්න කෙනා මැරුණාට පස්සේ හොයා ඉන්න තැනට ආයිත් මෙතන බැරි නම් වෙන තැනක් ගිහින් අල්ල ගන්නවා ඒ ලැබෙන තැන. එහෙමයි. එහෙමයි තමයි තියෙන්නේ. බලෙන් ගිහින් අල්ල ගන්නව නෙවෙයි. ඒ සකස් වෙච්ච ස්වභාවයට අනුව අල්ලගන්නේ කියලා. එහෙයි ස්වාමීනි. සකස් වෙච්ච ස්වභාවයට අල්ලගන්නේ. අපි තුන් මොන්න එකම කෑම මේසෙක වාඩි වෙලා දෙන්නේ කෑම කනවා. එකම කෑම මේසෙක වාඩි එකම ව්‍යංජන ටික බෙදාගෙන කන්නේ. එහෙමයි ස්වාමීනි. එක්කෙනෙක්ගේ හිත බැඳෙනවා මාළු රසයට. තව කෙනෙක්ගේ හිත බැඳෙනවා පරිප්පු රසයට. එහෙමයි ස්වාමීනි. ඒතර දෙන්න නැගිටලා යන්නේ එකම මේ ව්‍යංජන භාජනය ගාවටද? නෑ. මාළු රසයට බැඳිච්ච කෙනා මාළු ව්‍යංජන භාජනය හොයාගෙන යනවා. එහෙමයි. පරිප්පු රසයට බැඳිච්ච කෙනා පරිප්පු භාජනය හොයාගෙන යනවා. අන්න දැක්ක නේද? එහෙමයි. ඒ වගේ තමයි. අපේ ආධ්‍යාත්මී ගැට ගැහිලා චේතනා නිර්මාණය වෙලා ඒ නිර්මාණය වෙච්ච එකට අදාළව තමයි අපි තේ හොයාගෙන යන්නේ. අපි ඔය මෙහෙවන්නේ අවිද්‍යාව සහගත අර මේ සකස් චේතනාවෙන් තමයි අපි මෙහෙවන්නේ. එහෙමයි ස්වාමීනි. මැරෙද්දිත් මොකද ඒකට මොකද වෙන්නේ? ඒතර අපි මේ hina වෙලා කතා බහ කරලා එක මැඳුම් ඇඳලා පැනඳලා මේ හිටියට අපි ආධ්‍යාත්මී අවිද්‍යාව සහගතව තණ්හාවෙන් ගැට ගැහිච්ච චේතනා එකිනෙක කෙනාගේ වෙනස්. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? එකිනෙක කෙනා යන ලෝකෙ වෙනස්. එකිනෙක කෙනා යන ලෝකෙ වෙනස්. එකිනෙක ඒ සියලු දෙනා සම වෙන තැන් තියෙනවා. ඔන්න සියලු දෙනා අපි දුමු 10 දෙනෙක් කියනවා 10 දෙනා පළවෙනි ධානයක් වඩනවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒ කෙනාගේ මානසික ස්වභාවය එකම විදියක්. ඒ කට්ටිය එකම ලෝකයකට ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. අපි දැන් මෙතන බණ අහා ඉන්නකොට දැන් මෙතන ශ්‍රද්ධාව එකිනෙක කෙනාගේ වෙනස්. වීරිය මේ වෙලාවේ හිතේ වැඩ කරන වෙනස්. සතිය වෙනස්, සමාධිය වෙනස්, ප්‍රඥාව වෙනස්. දැන් මේ වෙලාවේ මැරෙනකොට ඉපදුනොත් එහෙම වෙනස් තැන් වල උපදින වෙන විදියට. එකම විදියට වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සමානවම වැඩුණොත් එහෙම කට්ටිය මැරිලා උපදින එකම තැන ගිහිල්ලා. එහෙමයි. එකම විදියට උපදින එතකොට. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යනේ. පුදුම දෙයක් ඒක. පුදුම ආශ්චර්ය දෙයක් භාගතුන් වහන්සේ දකිනවා. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒතර බුදුරජාණන් දේශනා කළා එතකොට ඒ සකස් වෙච්ච භවයට අනුව උපත කරා ගෙනියනවා. ඕක තමයි කිව්වා දුකේ හට ගැනීම. ඕක තමයි කිව්වා ලෝකේ හට ගැනීම. එහෙමයි. මොන දැන් මේ දුක්ඛ සූත්‍රයෙන් මේ ඉන්ද්‍රිය සංවරයෙන් නිර්මාණය වෙන විදිය.
දැන් ඉතින් බලමුකෝ දැන් මේ මාළුක්‍ය සූත්‍රයේ පරයය ඊට ලස්සනට විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. පස්සම් පුස්ස සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝ. දැන් ඔක විස්තර වෙනවා මෙතන. පහස විඳිනවා කියන කයින් හැබැයි සිහි මුලා වෙලා. සිහි මුලා වෙලා උන පහස විඳිනවා. පහස සිහි මුලා වෙලා පහස විඳිනකොට මොකද වෙන්නේ? පිය නිමිති ඒකේ ප්‍රිය නිමිති මොකද වෙන්නේ? හිතේ මනස කැරකෙන්න පටන් ගන්නවා. එහෙමයි. ප්‍රිය නිමිති මනස කැරකෙන්න පටන් ගන්නවා. අප්‍රිය කැරකෙන්නේ නැහැ. අප්‍රිය කැරකෙන්නේ ප්‍රිය දේවල් තමයි කැරකෙන්න පටන් ගන්නේ. සාරත්ත චිත්තෝ වේදේති. ඇලුණු සිතින්මයි කියනවා. ඊට පස්සේ දැන් සිහි මුලා වෙලා නම් පහස විඳින්නේ ප්‍රිය නිමිති හිත ඇතුළට මේ උරා ගන්නවන ඇලුණු සිතින් ඊට පස්සේ විඳින්නේ ඇලුණු සිතින්. එහෙමයි. ප්‍රිය නිමිති හිත ඇතුළට උරා ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඇලුණු සිතින් තමයි විඳ ඉන්නේ. එහෙයි. තංච අජ්ජෝසායතිට විතර මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඒක අන්නේ පහස හිත ඇතුළේ බැස ගන්නවා කියන. ඒ පහස හිත ඇතුළේ බැස ගන්නවා කියන. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා පහස සම්භව. එතකොට මොකද වෙන්නේ? නොයෙක් පහසවල් කයත් එක්ක සම්බන්ධ කරගෙන විඳ ඉන්න සිද්ධිය තමයි මේ කියන්නේ තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා පහස සම්භව. හිතේ ස්වභාවයක. එහෙමයි ස්වාමීනි. ප්‍රිය පහසවල් හොයා විඳ මේ වාසය කරන්න හිත හුරු වෙනවා එතකොට. තස්සවයි. එතකොට මොකද වෙන්නේ? විඳීම් කියන එකට අපේ හිත හුරු වෙලා ඇබ්බැහි වෙලා වැඩි යනවා. අවිජ්ජාච විහෙසාච චිත්ත මස්සූ පහඤ්ඤති. එතකොට මොකද වෙන්නේ? ආනර පහසට හිත ගිජු වෙනවා. පහසම හොයනවා. පහසම හොයා බලන්න. දැන් අපි වාඩි වෙන්න ගත්තත් අපි ආස මොකද්ද? පහසුම ඉරියව්ව හොයනෝනේ. එහෙමයි. අර පැත්තට කැරක් මේ පැත්තට කැරක් නැද්ද බලන්න. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් තියෙනවා. පුටුවක් ගත්තත් ඇඳක් ගත්තත් බිම වාඩි වුණත් අර පැත්තට කැරක් මේ පැත්තට කැරක් මොකද පහසුම දේ තමයි හොයන්නේ. එහෙමයි. ස්වාමීනි එහෙම ඒ වේදනාවේ මේ ගිජුව බැස ගන්න කෙනාගේ කය වචනය ඊට පස්සේ තමයි අසංවර වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඕවත් එක්කනේ ඊට පස්සේ දැන් බලන්න දැන් කායික පහසට ගැට ගැහුනට පස්සේ ඊට පස්සේ සල්ලාලකමට ඇබ්බැහි වෙනවා. එහෙමයි ස්වාමීනි. පර ස්ත්‍රීන් කරා යනවා, පර පුරුෂයන් කරා යනවා. මේ පහසනේ හොයන්නේ. එහෙමයි ස්වාමීනි. පහස හොයන්නේ. සම්පූර්ණ මේ වෙනස්. දැන් බලන්න ඊට පස්සේ දැන් බලන්න පර ස්ත්‍රීන් කරා දැන් ඔන්න එක්කෙනෙක් කරා යනවා, ඇති වෙන්නේ තව එක්කෙනෙක් කරා යනවා, ඇති වෙන්නේ. මෙහිම ඊට පස්සේ හිත හැමතිස්සෙම මොකද හිත හැමතිස්සෙම මැවෙන්නේ මොකද්ද? දකින්න කෙනා ඊට පස්සේ මේ හිතේ මැවෙන්න පටන් ගන්නවා. එහෙමයි. රූපෙටත් බැඳෙනවා, ශබ්දෙටත් බැඳෙනවා, ගන්ධසෝන්ටත් බැඳෙනවා, පහසටත් බැඳෙනවා. ඔක්කොටම හිත බැඳී යන ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ හිත ඇතුලේ හැමතිස්සෙම දෝංකාර දෙන්නේ මොකද්ද? අර ඒ විකෘති පහස හොයන්න තමයි ඊට පස්සේ හිත හැමතිස්සෙම හොයන්නේ. නැද්ද බලන්න? එහෙමයි. ඊට පස්සේ ඉවරයක් නෑ. ඊට පස්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ? අර දැන් මෙයා පහස පිපාසෙන් හිත සකස් වෙලා අර ටිකක් බලල්ලු ගානට හිත සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙයි. දැන් මරණින් මත්තේ කොයි ලෝකෙටද යන්නේ එතකොට? ඒ අදාළ ලෝකෙට. අන්න ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට ආධ්‍යාත්මය සකස් වුණා නම් සකස් වෙච්ච තැනට තමයි ඇදගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලලෙක්ගේ ගානට මේ මානසිකත්ව සකස් වුණා නම් බල්ලෙක්ගේ ගානට ඉච්චර පිස්සු වැටලා නම් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ පහස හොයලා ඉච්චර පිස්සු වැටලා නම් තියෙන්නේ. දැන් තිරිසන් ලෝකෙත් සත්තු එහෙමනේ තැනක් නැහැ, නොතනක් නැහැ. මේ අම්මද, මේ නංගිද, මේ තාත්තද, මේ දුවද ඉච්චිම සભ્યත්වයක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඉච්චර සભ્યත්ව පිරිහිලා පහස හොයලා. දැන් මේ ලෝකෙ හිමකක් නැද්ද ඒකට? අන්න ඒ විදිහට මානසිකත්වය සකස් වුණාට පස්සේ කය අතාරිනකොටම තිරිසන් ලෝකෙ ගිහිල්ලා තැනක පළපදියක් වෙනවා. එහෙමයි ස්වාමීනි. අර හැසිරීම රටාව ඒ විදිහටම හට ගන්නවා ඊට පස්සේ. ස්වාමීනි හරිය විස්මිත. පුදුම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් භාග්‍යතුන් වහන්සේගේ සෙවීම. එහෙමයි. දැන් බලන්න අර දුක්ඛ සූත්‍රයේ කියපු කාරණේ මාළුක්‍ය පුත්සාන්නත් බොහොම ලස්සන විස්තරයකින් විග්‍රහ කරනවා මෙතන. අවිජ්ජාච විහෙසාච චිත්ත මස්සූ පහඤ්ඤති. දැන් අර පහස හොයා හිත විහිසටපත් කරලා මොකද වෙන්නේ? එයාගේ මානසිකත්වය ඒකෙන්ම මේ පෙළනවා කියනවා. එහෙමයි.
එහෙම පෙළෙන මානසිකත්වයක් සහිත කෙනාට මොකද වෙන්නේ? ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. ওই විදියට දුක රැස් කර කර මානසික පීඩා දැවුල් රැස් කර කර ඉන්න කෙනා නිවනින් දුරස් වෙනවා ටික ටික ටික. නිවනින් දුරස් වෙනවා. බලන්න දැන් ඒක ආදිත්ත පරියාය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මොකක්ද දේශනා කළේ දැන්? හරි ලස්සනයි. ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරනවා කියලා කියන්නේ? පින්වත් මහණනි, ගිනි ඇවිල්ලගත් මුණුමලින්ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ තියුණු සැතකින් කය නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වටිනවා කියනවා. කුමකට වඩාද? කයෙන් පහසක් විඳලා ඒ පහසේ නිමිති අරගෙන සිහි කර කර ගිජු වෙච්ච සිතින්, ඇලුණු සිතින්, බැඳුණු සිතින් වාසය කරනවට වඩා කයේ මොකක් හරි ගිනියම් වෙච්ච යකඩ හුලක් මේ තව පුච්ච ගන්න ඊට වඩා හොඳයි කියනවා. එහෙමයි. ඇයි? ඒකට හේතුව තමයි කයින් පහසක් විඳලා ආස්වාදනීය නිමිති සිහි කර කර විඥානි පවත්වනකොට ඒ වෙලාවේ මරුණ කොහෙද යන්නේ? තිරිසන් ලෝකේ. එහෙමයි. ඒ වෙලාවේ මරුණ කොහෙද යන්නේ? පෙරේත ලෝකේ. එහෙමයි. මේ බලන්න දැන් එහෙනම් ඇස කන නාසය දිවකය මනස සංවර හිතක් නැත්තම් අම්මෝ මැරෙනකොට එතකොට එකලස් වෙච්ච හිතක් හදාගෙන මැරෙන්නේ කොහොමද? කොයි වෙලාව කවුද දන්නේ? කොයි මොහොතේ කොයි දෙකට හදීද කියලා? එහෙමයි ස්වාමීනි. හදීද කවුද දන්නේ? එහෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ගා එක්ක තිරිසන් ලෝකෙ එක්ක නිරේ කරා යනවා කියනවා. පින්වත් මහන්නේ ඔය ආදීනව දැකලායි කියන මං කියන්නේ මොකද්ද? කයින් පහසක් විඳලා ඒ ආස්වාදනීය නිමිති සිහි කර කර ඉන්නවට වඩා හොඳයි මොකද්ද? ගිනියම් වෙච්ච යකඩ හුලක් රත් කළ කය පුච්චන එක ඊට වඩා හොඳයි කියනවා. එහෙමයි. ඒත් ඒ පිච්චෙද්දි අරක අමතක වෙලා යනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ පිච්චෙද්දි අරක අමතක වෙලා යනවා. අර පීඩාවට හිත යනවා. එහෙමයි. ඒතර මේ පීඩාවට හිත යන නිසා ඒක කරන එක හොඳයි කියනවා. නමුත් පින්වත් මහණනි ආර්ය ශ්‍රාවකයා එහෙම කරන්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා මොකද්ද කරන්නේ? ආර්ය ශ්‍රාවකයා හිතනවා කියන පින්වත් මහණනි, ගිනි ඇවිල්ලගත් මුණුමලින්ම ගින්නෙන් දිලෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ තියුණු සැතකින් කය නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක පැත්තක තිබිච්චාවේ. මේක පැත්තක තිබිච්චාවේ. කියලා හිතලා මොකද ඒකාන්තයෙන් මේ කය මෙන්න මේ විදිහටයි තියෙන්නේ කියලා සිහි කරනවා කියන මොකද්ද? මේ කය අනිත්‍යයි කියලා සිහි කරනවා කියනවා. එහෙමයි. මොන හරි භූමිය නිර්මාණය වෙනවා. කයට දෙන්න පහස අනිත්‍යයි කියලා හිතට පණිවිඩයක් දෙනවා කියනවා. හිතට මොකද්ද කියන්නේ? මේ කය අනිත්‍යව අතහැරපන්. ඔක හිතන්න එපා. එහෙමයි. ඒක තමයි මේ කෙටියෙන් කියන්නේ කය අනිත්‍යයි. එහෙමයි ස්වාමීනි. ඔක හිතලා වැඩක් නැහැ. කයට දෙන්න මේ පහස අනිත්‍යව අතහැරපන්. කයයි පහසයි නිසා කයේ ඇති වෙන විඥානේ අනිත්‍යව අතහැරලා දාපන්. කයයි පහසයි විඥානේ එකතු වෙලා ස්පර්ශයක් ලැබුණොත් මේ ස්පර්ශය අනිත්‍යව අතහැරපන් කියන පණිවිඩය තමයි දෙන්නේ අපි. එහෙමයි ස්වාමීනි. කයේ ස්පර්ශයෙන් යම් සැපක් විඳිනවා නම් ওই සැපේ මොකද වෙන්නේ? අනිත්‍යයි. ඔක අතහැරපන්. එහෙමයි. කයේ ස්පර්ශයෙන් යම් දුකක් විඳිනවා නම් ওই දුක අනිත්‍ය අතහැරපන්. ඒකටත් එක්ක ගැටෙන්න එපා. සැප විඳීමත් එක්ක ඇලෙන්න එපා. කයේ ස්පර්ශයෙන් යම් උපේක්ෂාවක් විඳිනවා නම් ඔක අතහැරපන්. ඔක අනිත්‍යයි. ඔකේ මුලා වෙන්න එපා කියලා තමයි අරමුණු කරවන්නේ කෙටියෙන්. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි නේද? එහෙමයි. ආර්ය ශ්‍රාවකෙක් එතින්ට එනවා. මොකද කය පුච්චල ඉවරයක් කරන්න බෑ සංසාරේ. හැබැයි මේක මේ ජීවිතේ පටන් ගත්තොත් මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට මේ ජීවිතේ සිරස නැමුවොත්, හිත පිහිටෙව්වොත් මොකද වෙන්නේ? අන්න කෙනා බේරෙන්න පටන් ගන්නවා. ඇයි? ඔහු සියල්ල දන්නා, සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් පරම සත්‍යයක් අත්දැක්කාද? අන්නේ අත්දැකපු දේ තමයි විශ්වාස කළේ. එහෙමයි. ඒකම භාග්‍යතුන් වහන්සේගේ සරණේ පිහිටියා වෙනවා. ඔහු ඒ විමර්ශනයට එනවා නම් අන්න ධර්මයේ සරණ පිහිටියා වෙනවා. එහෙමයි. ශ්‍රාවක සංඝරත්න සරණ කරගත්තා වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මරණයටපත් වෙද්දී මේ සරණ මේ විදියට බලවත් කර කර හිටිය දුගතිය යන්නේ. සමහරලාට මේ පහසට, රූපයට, ශබ්දයට, ගන්ධ සුවඳට, රසයට ඇල්ම තියෙනවා ඇති. නමුත් සරණේ පිහිටලා. එහෙමයි ස්වාමීනි. සරණේ පිහිටලා විමසනවා. අතහැරලා නැහැ. ස්වාමීනි පළමු කොට සරණ හදාගන්න එක. මෙතන වැදගත්ම කාරණේ තමයි මහත්තයා ඉස්සෙල්ලම සරණ හදාගන්න. එහෙමයි ස්වාමීනි. සරණ හදාගන්නවා කියන්නේ මොකක්ද? ඒතර භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. එහෙමයි. පිළිගන්නවා මම මේක කරනවා.
එතකොට මේ පිළි අරගෙන මොකද්ද කරන්නේ? දැන් ආර්ය ශ්‍රාවක භූමියට එනවා. දැන් මේ පිළි අරගෙන එන මම මේ විදිහට විමසන පටන් ගන්නවා. ඔන්න විමසනේ පටන් ගන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ අවබෝධ පිළිගත්තා වෙනවා. සරණේ පිහිටියා වෙනවා. ඒ සරණේ පිහිටපෙගේ අසරිය මොකද්ද වෙන්නේ? සුගතිය යන්නේ මරණින් මත්තේ. තමන්ලාට රාගදේශ මොහ තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහසට තාම ආසාව තියෙනවා. හැබැයි සරණේ පිහිටලා ඉන්නේ. එහෙමයි. දැන් විසාකාල ස්ථිරව සරණේ පිහිටියා. අනේ පිරිසුතුමන්ලා ස්ථිරව සරණේ පිහිටියා මේ විදිහට. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ හිටපු හත්තාලවක උග්ග ඊළඟට වේලු කණ්ඨකී නන්ද මාතාව නකුල මාතා නකුල පිතා ස්ථිරව සරණේ පිහිටියා. එහෙමයි. සමහර අය ස්ථිර සරණේ පිහිටලා ඒ අය අතරේ කාමරාග පටික තුනී කරගත්තු අයත් හිටියා. ස්වාමීනි සුගතිය මතු පමණක් නෙමෙයි සම්පූර්ණයෙන්ම විමුක්තියම නෑ කාමරාග පටික තුනී කරගත්ත විතරයි. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ඊට අදාළ ලෝකෙට යනවා. එහෙයි. සමහර කට්ටිය කාමරාග පටික සම්පූර්ණ නැති කරගත්තා. සුද්ධාවාසයට යනවා ඊට පස්සේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි. ඒතර බලන්න ওই විදිහට විමසද්දී මොකද වෙන්නේ? අර පහසට හිත ඇලෙන්නේ නැතු යනවා. එහෙමයි ස්වාමීනි. ඒ අනිත්‍යය කියලා හිතට පණිවිඩ දෙන්නේ තියෙන්නේ. කයට හිත ඇලෙන්නේ නැතු යනවා. කය තෘෂ්ණාවෙන් බැඳෙන ගතිය නැති වෙන පටන් ගන්නවා. පහසට බැඳෙන ගතිය නැති වෙන පටන් ගන්නවා. ඒ විඳීමට හිත පිහිටන ගතිය නැති වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න නොයලුණු හිතක් ඇති වෙනවා යාට. එහෙමයි. තාම ආසාව හට ගන්නවා. හැබැයි නොයලිච්ච හිතකුත් තියෙනවා. එහෙමයි. නොයලිච්ච හිතකුත් තියෙනවා. එහෙමයි. තුන දැන් අන්න නොයලුණු හිතින් තමයි දැන් එයා වාසය කරන්නේ දැන්. නොයලුණු හිත උපදවාගෙන උට වාසය කරන්න පුළුවන්. ඒකට කියනවා සිහියෙන් ඉන්නවා කියලා. එහෙමයි. දැන් ඒ ඉන්න විදිහ දැන් ඔන්න විස්තර කරන මාළුක්‍ය පුත් සූත්‍ර මේ විදිහට. කොහොමද නසෝ රජ්‍යති පස්සේසු පස්සම් පුස්ස පතිස්සතු. සිහි පිහිටුවාගෙන ඉන්නහු පහසක් ලබල පහසට ඇලෙන්නේ නැහැ කියන. එද නොයලුණු හිතක් හදලානේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. කාලයක් දැන් මේ විදිහට විමසද්දී මොකද වෙන්නේ? නොයලෙන හිතක් හිතේ ගොඩ නැගිනවා. එහෙමයි. ඒක නොයලෙන හිතට කියන්නේ කුසල සිත. ඇලෙන හිතට කියන්නේ අකුසල සිත. ඒකට දැන් කුසල හිතක් තියෙනවා අකුසල හිතක් තියෙනවා. හැබැයි අකුසල හිත උපදවාගෙන මේ අකුසල හිත යටපත් කළා කුසල හිතක් හැදුවට පස්සේ කුසල හිත උපදවගෙන ඉන්න පුළුවන්. එහෙමයි. ඒක මේ වගේ. දැන් ගෙවල් දොරවල් වල කටයුතු කරගෙන මේ මම්මුලා වෙලා හිතා ඇලි ගෙලි ඉන්න මානසිකත්වයෙන් යුතු ඔබට දැන් මේ වෙලාවේ බිම වාඩිනොත් දැන් මේ වාඩිලා බණ අහනවා. අර ඔක්කොම ටික අමතක වෙලා දැන් මේ වෙලාවේ ශ්‍රද්ධාවන්ත හිත උපදවාගෙන ඉන්නේ නැද්ද දැන්? එහෙමයි ස්වාමීනි. එහෙනම් අර ටික අමතක කළේ කොමකින්ද? ඒ ටික ඒ අකුසල් සිත බැහැර කළේ කුසල් සිතින්. එහෙමයි. ඒක තමයි කුසල් සිත කියලා කියන්නේ. එහෙනම් ඊවන් හිතක් උපදව ගන්න පුළුවන් දැන් මේකින්ම තේරෙනෝනේ කුසල් හිත උපදවගෙන ඉන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. ඔයගේ තමයි එහෙනම් කයින් පහස විඳිනකොට කාලයක් හුරු වුණාට පස්සේ නොයලුණු සිතින් සිහින් වාසය කිරීමේ හැකියාවක් ඇති වෙනවා. ස්වාමීනි කුසල් සිත බහුල කොට පුරුදු පුහුණු කිරීමෙන් අකුසල් සිතට ඉඩ නැතු වෙනවද? අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ විදිහටම අකුසල් සිත මේ තුනී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට මේ අකුසල් සිත දුරු වෙන්නේ. එහෙයි. සමහරට දැන් මුල් කාලේ බණ අහනකොට වෙන දේවල් එක්කත් එකතු වෙනවා. සමහරට එකම සිතින් අහන්න බෑනේ. දැන් කාලයක් බණ අහනකොට මොකද වෙන්නේ? සමහරට මේ පැය වගේ පුංචි කාලේ දැන් සමහර කට්ටිය ඉන්නවා. අර පැයෙම හොඳට හිත එක කරගෙන බණ අහන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ කුසල සිත මොකද වෙලා තියෙන්නේ? වැඩිලා. එහෙමයි. කුසල සිත වැඩිලා තියෙන්නේ. එහෙමයි. ඒතර ඔය කුසල් සිතම කාලයක් යනකොට තමන්ට බලවත් වෙලා දැන් මේ විදිහට මේව විමසනකොට කුසල් සිත උපදිනවා. මොකද්ද කුසල් සිත? රූපයට නොබැඳුණු හිත පවත්වාගෙන රූප ඇසුරු කරන්න පුළුවන්. ශබ්ද වලට නොයලුණු හිතක් ඇති කරගෙන ශබ්ද ඇසුරු කරන්න පුළුවන්. ඊළඟට ගඳ සුවඳ නොයලුණු සිතින් ගඳ සුවඳ ඇසුරු කරන්න පුළුවන්. රසයට නොයලුණු හිතින් රස ඇසුරු කිරීමේ හැකියාවක් ලැබෙනවා. එහෙමයි. දැන් මෙතන කියන්නේ පහසට නොයලුණු සිතින් පහස ඇසුරු කරන්න පුළුවන්. කොහොමද කියන්නේ? නසෝ රජ්‍යති පස්සේසු පස්සම් පුස්ස පතිස්සතෝ. සිහිය පිහිටුවාගෙන නොහු පහස ලැබලා පහසට ඇලෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. පහසට ඇලෙන්නේ නැහැ. විරත්ත චිත්තෝ නොයලුණු සිතින් වේදේති. නොයලුණු සිතින් විඳිනවා කියනවා. දැන් එහෙම නොයලුණු සිතින් විඳින්න බැරි නම් එහෙම දෙයක් භාගතුන් හරි දැක්කේ නැත්තම් කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැකපු නිසා කියන්නේ. එහෙයි.
ඉතින් එන්නේ කොහොමද? කාලයක් අර නොයලෙන හිත හදන්න ඕන යෝනිසෝ මනසිකාර කරගෙන යෝනිසෝ මනසිකාර කරගෙන. මොකක් කය අනිත්‍යව කතරපම් හිතට කියන්න ඕන. එහෙමයි. අපි අනිත් අයට මහ ලොකුට අවවාද දෙන්නේ. ඒ වගේ අපි හිතට අවවාද දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ කය අනිත්‍යව කතරපම්. මේ කයට දෙන්න පහස අනිත්‍යව කතරපම්. කයි විඥාන අනිත්‍යව කතරපම්. කයි ස්පර්ශය අනිත්‍යව කතරපම්. කයි ස්පර්ශයෙන් හටගත්තු සැපය දුක උපේක්ෂාව අනිත්‍යව කතරපම් කියලා හිතට විධාන කරන්න ඕන. එහෙමයි. මේ විධාන කරන ක්‍රමයේ කෙටියෙන් තමයි අර තියෙන්නේ. ඊතර මොකද වෙන්නේ? කාලයක් යනකොට නොයල්නු හිතක් ගොඩ නැගෙනවා. දැන් නොයල්නු හිතින් තමයි පහස විඳින්නේ. එතකොට මොකද? නොයල්නු හිතින් විඳිනකොට පහසේ බැසගන්නේ. පහසේ බැසගන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ අරමුණු තුල සිත බැසගෙන පවතින්නේ නැහැ කියනවා. යම් අයුරකින් යතස්ස විජානතෝ දම් යතස්ස පුසතෝ පස්සං සේවතෝ චාපි වේදනා කීයතිනෝ පචීයති ඒවංසෝ චරති සතෝ. එතකොට මොකද වෙන්නේ? යම් අයුරකින් ඔහු පහස ලබනවද ඒ විඳීම් සේවනය කරනවද ඒ තුලින් ගෙවි ගෙවි යනවා මිසක පහසට තියෙන බන්ධනේ ගෙවි ගෙවීම යනවා මිසක රැස් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න නොයලුණු සිතින් විඳිනකොට මේ පහසට තියෙන බන්ධනේ ගෙවි ගෙවි යනවා මිසක රැස් වෙන්නේ නැහැ කියනවා. රැස් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ ධර්මතාවය ස්වාමීනි. ධර්මතාවයක තමයි. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්ය දෙයක් අනේ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් දැක්කා කියලා අනුමෝදන් වෙන පින්වත්. එහෙමයි ස්වාමීනි. කල්ප ගානකට මේක පෙර නොයසූ විරු දහමක් මේ භාග්‍යතුන් වහන්සේ දකින්නේ මේ. එහෙමයි. නැවතත් ආයේ මේ දහම යටපත් වෙලා බුදු කෙනෙක්මයි ආයේ සොයාගන්නේ මේක. එහෙමයි. කවදාද කින්ද මන්ද කියන අපි දන්නේ නැහැ එතකොට. මේ වයස 10ට අඩු වෙලා ආයි 80000ට වැඩි වෙලා එහෙමයි ස්වාමීනි. ඒ කාලෙකයි ආයේ මේක හොයාගන්නේ. එතකම් මේ ලෝකෙට මේක රහසක්. දිව්‍යම් බමුණු මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත ලෝකයට මේක රහසක් එතක. ඒ ලෝකෙ එතකොට මේ ලෝකෙ මුලා වෙනවා. එහෙමයි. නොයල්නු සිතින් විඳින පිරිසක් මේ ලෝකේ නැහැ එතකොට. ඒ නොයල්නු සිතින් විඳින පිරිසක් නැත්තම් නිදහස් වෙන පිරිසක් නැහැ එතකොට. එහෙමයි. නොයල්නු සිතින් විඳින පිරිසක් බිහි වෙනකොට තමයි නිදහස් වෙන පිරිසක් බිහි වෙන්න පටන් ගන්නේ. ඒ තුලින් ගෙවි යනවා කියන රැස් වෙන ඔය විදිහට ඔහු සිහියෙන් හැසිරෙන කෙනෙක් වෙනවා කියනවා. එහෙමයි. ඔය අයුරින් දුක් බැහැර කරන විට නිවන සමීපේ කියලා කියන්නේ කියනවා. එහෙනම් මේ නොයල්නු සිතින් රූප ශබ්ද ගන්ධ රස පහස විඳ විඳ ජීවත් වෙන කෙනා මොකද වෙන්නේ? සිහියෙන් අන්නේ විදිහට ඉන්න කෙනාගේ මොකද වෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන බැඳීම් සංයෝජන ෂය වෙවි යනවා. ඇස කන නාසය දිවකයට තියෙන බන්ධන ෂය වෙවි යනවා කියනවා. එහෙමයි. ඒ මේ දවසින් දවස ඒක තමයි වෙන්නේ. දවසින් දවස ඒක වෙන්නේ එතකොට. එහෙමයි. ෂය වෙවි යනවා. මේක එකපාරට නිකන් අපිට පේන්නේ නැහැ. ඒකනේ උපමාවක් කියන මේ වගේ. මොකද්ද? වෑය අරගෙන මේ වෑයීමට ගෙවෙනවා අදහසින් වෑයෙන් රහින්න ගියොත් එහම අපිට වෙහෙසක් විතරනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වෑයී වැඩි අපි කාලයක් කරොත් එහෙම මොකද වෙන්නේ? වෑයෙන් කරන්නේ මොකද්ද? රහින්න එක විතරනේ. එහෙමයි. මිට ගෙවන්න අදහසක් නෙවෙයි නේද? වෑයී කාර්යය අපි වෑය කරනකොට කාලයක් කරනකොට මෙන්න අවුරුද්දක් දෙකක් කරන බලනකොට මෙන්න වෑයී මිට ගෙවිලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි අපි මේ කාර්යය කර ඉන්න ඕන. කාලයක් යනකොට මේ ගෙවිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. රූප ශබ්ද ඇස කන නාසය දිව කයට තියෙන බැඳීම් දුර වෙලා තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහතට තියෙන බැඳීම් දුර වෙලා තියෙනවා. එහෙමයි. නොබැඳුණු සිතින් ඔහුට වාසය කිරීමේ භාග්‍ය උදා වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනයි ඕක කොහොමද මහා සලායතනික සූත්‍රයේ විස්තර කරනවා හරි ලස්සනට. බුදුරජාණන් දේශනා කළ ওই විදිහට කයි යථාර්ථය දැන් අනිත්‍ය වශයෙන් දැන් අනිත්‍ය වශයෙන් සිහි කරපු එක දැන් ඔහුට මේ සංවේදී වෙලා තියෙන අවබෝධ වෙලා තියෙන. එහෙමයි. කය අනිත්‍ය වශයෙන් දන්නවනම් දකින්නවනම් කයේ පහස කයේ මිදින පහස අනිත්‍ය වශයෙන් දන්නවනම් දකින්නවනම් කයේ පහසයි විඥාන එකතු වෙනකොට ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නවනම් දකින්නවනම් ඒ ස්පර්ශයෙන් විඳීම අනිත්‍ය වශයෙන් දන්නවනම් දකින්නවනම් මොකද වෙන්නේ? කයට ඇලෙන්නෙත් නැතු යනවා කියනවා. පහසට ඇලෙන්නෙත් නැහැ කියනවා. කයි විඥාණයට ඇලෙන්නේ නැහැ කියනවා. කයි ස්පර්ශයට ආධ්‍යාත්මය ඇලෙන්නේ නැහැ කියනවා. කයි ස්පර්ශයෙන් විඳීමට ආධ්‍යාත්මය ඇලෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ওই විදියට පහසට නොයලුණු සිතින් අසාරත්තස්ස අසංයුත්තස්ස පහසට එක් නොවුණු සිතින් අසම්මූලස්ස
මුල් පහසට මුලා නොවුණු සිතින් ආදීනවානුපස්සිනෝ විහෙරත. ආදීනව දකිමින් වාසය කරද්දි මොකද වෙන්නේ? රූපේට යම් උපාදානයක් ඇද්ද ෂය වෙවි යනවා කියනවා. විඳීමට තියෙන උපාදානෙ ෂය වෙවි යනවා කියනවා. හඳුනගන්නේ ආධ්‍යාත්මයේ තියෙන උපාදානෙ ෂය වෙවි යනවා කියනවා. සංස්කාරවල තියෙන උපාදාන ෂය වෙවි යනවා කියනවා. විඤ්ඤාණයට තියෙන උපාදාන ෂය වෙවි යනවා කියනවා. පංච උපාදානස්කන්ධං අපච්චයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධේ ෂය වෙවි යනවා කියනවා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. තණ්හා චස්ස පූර්ණෝ භවිකා නන්දි රාග සහගත තතර තත්‍රා විනන්දිනී. කයින් ස්පර්ශයෙන් පහස විඳිනකොට පුනර්භවයේ ඇති වෙනවද? ඒක ෂය වෙනවා කියනවා. ආස්වාදයෙන් එල්ල යන ස්වභාවය ෂය වෙනවා කියනවා. ඒ විතරක් නෙමෙයි ආස්වාදයෙන් බැස ගන්න ස්වභාවය සතුටින් පිළිගන්න ස්වභාවය ෂය වෙලා යනවා කියනවා. එහෙම ෂය වෙද්දි මොකද වෙන්නේ? කායික දැවිලි මානසික දැවිලි නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. කායික පීඩා මානසික පීඩා සංසිඳෙනවා. කායික මානසික සැපය වැඩෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙනම් මේ කායික මානසික සැපයට එහෙනම් මෙන්න හේතුව මේක තමයි. එහෙමයි. කායික මානසික පීඩාවට හේතුව මේක තමයි. හරි පුදුමයි. ඔය දැන් ඔන්න ඔහම වාසය කරන කෙනාට යම් දෘෂ්ටියක් ඇද්ද? මොකක්ද ඒ දෘෂ්ටිය? කය යථාර්ථ දන්නවා, රූපේ යථාර්ථ, පහසේ යථාර්ථ දකින්නවා, ස්පර්ශය යථාර්ථ දකින්නවා, විඳීම් වල යථාර්ථ දකින්න කෙනාට යම් දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය තමයි සම්මා දිට්ඨිය. කය අනිත්‍ය වශයෙන් දකින්නවා නම්, පහස අනිත්‍ය වශයෙන් දකින්නවා නම්, කය ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකින්නවා නම්, කය ස්පර්ශයෙන් හටගන්න විඳීම් අනිත්‍ය වශයෙන් දකින්නවා නම් ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියට මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය. ඒක තමයි දකින්නවා නම් මේ ලෝකේ දකින්න ඕන, උපදව ගන්න ඕන ඇසෝක තමයි. එහෙමයි. අනිත් දෘෂ්ටි එතකොට කෙලෙස් උපදවන දෘෂ්ටි. සසරට බඳින දෘෂ්ටි. ඒකට සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඒ නිසා. එහෙමයි ස්වාමීනි. මෙන්න මේ දෘෂ්ටිය සම්මා දිට්ඨිය. කෙලෙස් දුරු කරවලා සංයෝජන දුරු කරවලා සසර ගමනින් ඈතර කරන දෘෂ්ටියක් මේක. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා ඒ කෙනාගේ හිතේ තියෙන යම් සංකල්පයක් ඇද්ද? අනිත්‍ය වශයෙන් දකිමින් දැන් වාසය කරනෝනේ. ඒ වාසය කරන කෙනාගේ යම් සංකල්පයක් ඇද්ද? ඒක සම්මා සංකල්පය. එහෙමයි. එතකොට අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන එක වීරියක්. ඒක සම්මා වායාමයි. එතකොට ඒ කෙනාට යම් සිහියක් තියෙන එක සම්මා සතිය. ඒ කෙනාට යම් හිතේ සමාධියක් තියෙන එක සම්මා සමාධිය. ඔය විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙලා යනවා කියනවා. දැන් මෙතෙන්ට ඉන්නේ කයේ වචනේ සංවරේ මුලින්ම දැන් අපි මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයත් අපි කතා කළානේ මුලින්ම සීල සම්පන්න වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරේ. ඒතර මුලින්ම සීලය තියෙන ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙලා යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ඔය විදිහට කය මුල් වෙලා වැඩෙන්න සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා. එහෙමයි. සතර සම්‍යක් ප්‍රදාන වීරි පරිපූර්ණ වෙනවා. සතර ඉර්ධිපාද පරිපූර්ණ වෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙනවා කියනවා. සමතයයි විදර්ශනාවයි මොකද වෙන්නේ? දෙකම එකට වැඩෙනවා කියනවා. එහෙමයි. සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. අන්න බුදුරජාණන් දේශනා කරන අන්න එහෙම කෙනාගේ සිතේ මොකද වෙන්නේ? අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධේ පරිපූර්ණ වශයෙන්ම පිරිසිදු දකින්නවා කියනවා. මේක රූප උපාදානස්කන්ධයයි, මේක වේදනා උපාදානස්කන්ධයයි, මේක සංඥා උපාදානස්කන්ධයයි, මේක සංකාර උපාදානස්කන්ධයයි, මේක විඥාන උපාදානස්කන්ධයයි කියලා පිරිසිදුම දකින්නවා කියනවා. එහෙමයි. ඒතර අර කොහොමද මේ කොහොමද කියලා ගැටලු නෑ යාට. පිරිසිදු දකින්නවා යාගේ හිත විසින් හිතින්ම දකින්නවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ප්‍රහාණය කළ යුතු අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා. හිතේ තියෙන භව තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. ඒ වගේ විතරක් නෙමෙයි කියනවා වැඩි යුතු සමතය පරිපූර්ණ වෙනවා කියනවා. විදර්ශනාව ওই ක්‍රමෙන්ම පරිපූර්ණ වෙනවා කියනවා. ඒ වගේම තමයි විස්තර කරනවා සාක්ෂාත් කළ යුතු විද්‍යාව ওই ක්‍රමයට සාක්ෂාත් වෙනවා කියනවා. එහෙමයි. විමුක්තිය සාක්ෂාත් වෙනවා කියනවා. කොමකින්ද? එහෙනම් මේ කය සංවර කිරීමෙන්. කය සංවර කරන්න යෝනිසෝ මනසිකාරය යෙදීමෙන්. එහෙමයි. එහෙනම් බලන්න මේ කයක් සංවර කරන දහමක්.
මේ දෙව් මිනිස් ලෝකයාට මේ ධර්ම දාන දෙන පිරිස දීලා මේ නිවන් මගයි විවර කළ දුන්නේ. අමෘත ద్వාරය නිවර කළ දුන්නා. එහෙමයි. කය මනස සැපවත් කරන ප්‍රතිපදාවක් විවර කළ දුන්නා. එහෙනම් ඒ දායාදී තමන්ට සසරදී ලැබෙනවා. දුන්නුදී ලැබෙනවා. කය මනස සුවපත් කරන ප්‍රතිපදාව දායාද කළා. සසරේ මොකද වෙන්නේ? කය මනස සුවපත් කරන සැපවත් කරන ප්‍රතිපදාවෙන් තෘප්තිමත් වෙන්නට මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උතුම් ලාභය ලබන්නට මේ පින එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මදත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතයේ සත්‍යයේ නිර්මල නිර්වචනය අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සමන්පුර ගොරකපිටිය පිළියන්දල පදිංචි පින්වත් දිල්රුක්ෂී ගුණවර්ධන පින්වත් මහත්මිය, සුමුදු රාජගුරු මහතා ඉතාලියේ එමිලියාහි පදිංචි දර්ශනී ගුණවර්ධන, උදිත නන්දන ජයරත්න යන දෙදෙනාත්, ඒ වගේම හිබ්බොඩුකොට ගණේමුල්ල පදිංචි දිල්හානී ගුණවර්ධන මහත්මිය සහ චතුර උමගිලිය මහතා ඇතුළු පින්වත් පිරිස ඒකරාශී වෙලා තමන්ගේ මිය පරලෝකීය කේ.ජී. ගුණවර්ධන පින්බර පියාණන්ට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි මේ උදාර වූ පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, විස්කන්ධේ පුතු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛස්ත්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු, සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු, මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ මිය පරලෝ අංක 857 ගම්මුදාව රවුම්පාර හිඟුරක්ගොඩ ලිපිනේ පදිංචිව සිට 2018 මාර්තු මාස 13 වන දින මිය පරලෝකීය කේ.ජී. ගුණවර්ධන පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඉතාලියේ එමිලියාහි පදිංචිව සිට මිය පරලෝකීය දේවමුනි ජයරත්න මෙන්ඩිස් පියාණන්ට, මෙදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ආචාර්ය මිය පරලෝකීය පියදාස රාජගුරු පියාණන්ට, මතුගම වැත්තෑවේ පදිංචිව සිට මිය පරලෝකීය හේමන්ත සෙන්දනායක පියාණන්ට, මහනුවර කටුගස්තොට රණවර පාරේ පදිංචිව සිට මිය පරලෝකීය බේබිනෝනා රාජගුරු ලොකු අම්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම හිඟුරක්ගොඩ ගම්මුදාව රවුම්පාරේ පදිංචිව සිට මිය පරලෝකීය ඩිංගි අප්පු සීයාට, ඩිංගි එතන අත්තම්මාට, චන්ද්‍රාවති ආච්චියට, ඩී.ජී. සීලවති ලොකු ආච්චියට, සෝමාවති ආච්චි අම්මාට, ලුවිස් විතාරණ සීයාට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකීය ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. මහා සංඝරුවන අනගාരികා මෑණිවරු උපාසක දරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා, සැපවත් වේවා, සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ පින්වත් දිල්රුක්ෂී ගුණවර්ධන මහත්මිය, සුමුදු රාජගුරු මහතා,
ඒ වගේම ඉතාලියේ එමිලියාහි පදිංචි දර්ශනීය ගුණවර්ධන, උදිත නන්දන ජයරත්න, ඒ වගේම දිල්හානි ගුණවර්ධන මහත්මිය, චතුර උමගිලිය මහතා ඇතුළු ඒ සෑම සියලු දෙනාටමත් සුජීවත්ව සිටින ශ්‍රියාලතා ගුණවර්ධන මෑණියන්, කැතරින් රාජගුරු මෑණියන්, පද්මිනී වීරසිංහ මෑණියන්, ආර්යවති මෑණියන්, ෂෙල්ටන් පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මහනුවර ගලගෙදර පදිංචි චන්ද්‍රාවති මම්මාට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උදාර ශ්‍රී සද්ධර්මයේ නිදහස ඇති කරවන ඒ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සමන්පුර ගොරකපිටිය පිළියන්දල පදිංචි පින්වත් තිල්රුක්ෂි ගුණවර්ධන මහත්මිය සහ සුමුදු රාජගුරු මහත්මයා, ඉතාලියේ එමිලියාහි පදිංචි දර්ශනී ගුණවර්ධන මහත්මිය සහ උදිත නන්දන ජයරත්න මහත්මයා, ඒ වගේම හිබ්බොටුගොඩ ගණේ මුල්ල පදිංචි දිල්හානි ගුණවර්ධන මහත්මිය සහ චතුර උමගිලිය මහත්මයා යන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම රැස් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ පාමුල තුනුරුවන පාමුල මනාව උදාර රැකවරණයට පැමිණ ජීවිතය නිදහස් කරවන ධර්මය ජීවිතයට ගලප ගන්න තියෙන මේ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම පිණිස සියලු සිත් තුළ ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.